ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් සේවා එක්තැන්ව SLT මොබිටෙල් ලෙසින් අලුත් ගමනක SLT මොබිටෙල් එකම එක සබැඳියාව. කොරෝනා වෛරසය 99.9% දක්වා විනාශ කිරීමට උපකාරී වන සර්ෆ් එක්සෙල් හයිජීන් බූස්ටර්ස්. අද 2021 ජනවාරි 11 සඳුදා සිරස්තල මන්ත්‍රී කොවිඩ් ලැයිස්තුවට වාසුදේවත් එක්වේ. අවසන් දින හතරේම පාර්ලිමේන්තුවට ඇවිත් ස්වයං නිරෝධායනය වන මන්ත්‍රීවරු ගණන 31 තෙක් ඉහළට. බස්නාහිර හා හුදකලා ප්‍රදේශ හැර සෙසු පාසල් ඇරෙයි. පාසල් පැමිණීමට දරුවන්ගේ උනන්දුවක්. සමස්ත වශයෙන් 51ක් දරුව පැමිණිලා තිබුණා. සරසවියේ ස්මාරකය ඉවත් කළ යාපනයේ උපකුලපතිම යළි ඊට මුල්ගල් තියයි. සිසු උපවාසය අවසන්. සිසු විරෝධයට සහාය දක්වා ප්‍රදේශ කිහිපයක හර්තාල්. පළාත් කිහිපයකට ඉදිරියේදී තද වැසි. රජරට මහවැස්සට ජලාශ රැසක වාන්දොරටුත් ඇරේ. අවධානයෙන් ඉන්නැයි ජනතාවට උපදෙස්. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. From Other Therana, this is Other Therana Prime Time with Srimani Yapa and Kalindu Karuna Ratna. Live from Studio 24 in Colombo. ආයුබෝවන්. ඔබ අදත් එක්වන්නේ ශ්‍රී ලංකාවේ අංක 1 සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරණ 6:55 සමගින්. අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාට COVID-19 වෛරසය ආසාදනය වී ඇතැයි අද තහවුරු වුණා. ඒ අනුව මෙරට කොවිඩ් ආසාදිත මැති ඇමතිවරුන් ගණන 3 දක්වා වැඩි වී තිබෙනවා. එම ආසාදිත මන්ත්‍රීවරුන්ගේ ආශ්‍රිතයන් ලෙස හඳුනාගත් මන්ත්‍රීවරුන් 31 දෙනෙකුට ස්වයං නිරෝධනය සඳහා යොමු වන ලෙසට උපදෙස් දී ඇතැයි පාර්ලිමේන්තුව සඳහන් කළා. අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාට COVID-19 වෛරසය ආසාදනය වී ඇතැයි අද හඳුනාගෙන තිබෙන්නේ අමාත්‍යවරයා ඊයේ සිදු කළ PCR පරීක්ෂණයේ වාර්තාව ලැබීමත් සමගයි. වාසුදේව නානායක්කාර මහතා පසුගිය 5, 6, 7 සහ 8 යන දිනවල පාර්ලිමේන්තුවට පැමිණ ඇතැයි මන්ත්‍රීවරුන්ගේ පැමිණීමේ ලේඛනයේ සටහන්. අමාත්‍යවරයා පසුගිය 8 වනදා පාර්ලිමේන්තුවේදී වාචික පිළිතුරු ලබා දීමටද කටයුතු කළා. එමෙන්ම අමාත්‍යවරයා පසුගිය 5 වනදා බත්තරමුල්ල වෝටර්ස් එජ්හිදී සම්මාන්ත්‍රණයකටද සහභාගී වී සිටිනු දක්නට ලැබුණා. මේ අනුව කොවිඩ් ආසාදිත බවට දැනට හඳුනාගෙන ඇති මැති ඇමතිවරුන් ගණන 3ක්. පාර්ලිමේන්තුව නිවේදනය කළේ වාසුදේව අමාත්‍යවරයාගේ පළමු පෙළ ආශ්‍රිතයන් ලෙස මන්ත්‍රීවරුන් 10 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඔවුන්ට ස්වයං නිරෝධායනය සඳහා යොමු වීමට අදාළ අංශ දැනුවත් කර ඇති බවයි. කොවිඩ් ආසාදිත බවට තහවුරු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් සහ අග්‍රාමාත්‍යවරයාගේ දේශපාලන කටයුතු සම්බන්ධීකරණ ලේකම් කුමාරසිරි හෙට්ටිගෑන මහත්වරුන්ගේ සමීප ආශ්‍රිතයන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 21 දෙනෙකු හඳුනාගෙන ඇතැයි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළා. එමෙන්ම සමීප ආශ්‍රිතයන් ලෙස සභානායක කාර්ය මණ්ඩලයේ සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙකුද හඳුනාගෙන ඇති බවයි වේත්‍රධාරීවරයා සඳහන් කළේ. ඔවුන් සියලු දෙනාට ස්වයං නිරෝධායනය සඳහා යොමු වන ලෙස උපදෙස් ලබා දී තිබෙනවා. හකීම් මන්ත්‍රීවරයාගේ පළමු පෙළ ආශ්‍රිතයෙකු ලෙස හඳුනාගත් පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතාට සිදු කළ PCR පරීක්ෂණයෙන් ඔහුට වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වුණා. පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ කොවිඩ් ආසාදිත මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ රැඳී සිටි ස්ථාන සහ ගමන්ගත් ස්ථාන සියල්ල විෂ බීජ හරණයට ලක් කළ බවයි. ලබන 13 සහ 15 යන දිනවලදී පෙරවරු 10 සිට පස්වරු 3 දක්වා පාර්ලිමේන්තු සංකීර්ණයේ PCR පරීක්ෂණ පැවැත්වීමට කටයුතු යොදා ඇති බැවින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම පරීක්ෂණ සඳහා සහභාගී විය හැකි බව කතානායකවරයා දැනුම් දී තිබෙනවා. පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අනිද්දා පස්වරු 2ට රැස්වීමට නියමිත අතර එහිදී පක්ෂ නායකයන් ගනු ලබන තීරණ අනුව පාර්ලිමේන්තුවේ කටයුතු ඉදිරියට පවත්වාගෙන යාමට සූදානම් බවද පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා නිකුත් කරන නිවේදනයේ සඳහන්. මේ කොවිඩ් තත්ත්වය නිසා වහනවා නම් මේ ප්‍රවෘත්ති සාකච්ඡා මාධ්‍ය සාකච්ඡාවද කරන්නත් බෑ.
අපි මේකට බය වෙලා ඉන්නවනම් අද පාර්ලිමේන්තුව නියෝජනය කරන අමාත්‍යවරු දෙනෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් එහෙනම් අද අපි මේකට මේ මාධ්‍ය සාකච්ඡාව තියන්න හම්බ වෙන්නේ නැහැ. නමුත් අපි මේක අපි සෞඛ්‍යාරක්ෂිතව අපි මේකට මුහුණ දෙන්න සිද්ධ වෙන බව මතක් කරන්න ඕන. මේ 225ක් ඉන්න පාර්ලිමේන්තුවේ සෞඛ්‍ය තත්ත්වය නිසි ලෙස ආරක්ෂා කරගන්න බැරි නම් මේ ආණ්ඩුව කොවිඩ් පාලනය පිළිබඳව රටේ ෆේල් කියන්න අපි තවත් පසුබට විය යුතු නැහැ. පාර්ලිමේන්තුව තුළ කොවිඩ් පාලනය අසාර්ථක වීමේ වගකීම කවුද බාරගත යුතුව තිබෙන්නේ? එහෙනම් කතානායකතුමා සහ එහි බලධාරීන් බාර ගන්න ඕන. අමරිකාවේ ශ්‍රී ලංකා තානාපති රවිනා තාරසිංහ මහතාට සහ එම තානාපති කාර්යාලයේ තවත් සේවකයන් සිව් දෙනෙකු ආසාදිතයන් ලෙස හඳුනාගෙන තිබෙනවා. කෙසේ වෙතත් අමරිකාවේ වොෂින්ටන්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අද යලි විවෘත කළ බව එම තානාපති කාර්යාලය නිවේදනය කළා. ගාල්ල කිත්තංගේ ප්‍රදේශයෙන් නව ආසාදිතයන් 12 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. මිලිඳුව ප්‍රදේශයෙන් වාර්තා වූ ආසාදිත පුකුරේ අයෙකු කිත්තංගේ ප්‍රදේශයේ සේවය කිරීම හේතුවෙන් සිදු කළ PCR පරීක්ෂණ 158ක් අතරින් මෙම ආසාදිතයන් 12 දෙනා තහවුරු කර ගැනුණා. බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශයෙන් තවත් ආසාදිතයන් 8 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඒ අතරින් 6 දෙනෙකුම කොළඹ නාරාහින්පිට ප්‍රදේශයේ සේවය කර ආසාදිතයෙකු ලෙස හඳුනාගත් ආසාදිතයෙකුගේ ආශ්‍රිතයන්. වෛද්‍ය පරීක්ෂණයක් සඳහා 60 දික්කොය මූලික රෝහලට පැමිණි රෝගියෙකුට වෛරසය වැළඳී ඇතැයි තහවුරු වීම හේතුවෙන් එම රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයේ 15 දෙනෙකු ස්වයං නිරෝධායනය සඳහා යොමු කෙරුණා. පුත්තලම ලංගම ඩිපෝවේ කොළඹ මන්නාරම බස් රථයක සේවය කළ කොන්දොස්තරවරයෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව මන්නාරම ප්‍රදේශයේ සිදු කළ ආම පරීක්ෂණයකදී තහවුරු වී තිබෙනවා. මේ හේතුවෙන් එම ඩිපෝවේ රියදුරන් සහ කොන්දොස්තරවරුන් ඇතුළු 44 දෙනෙකු ස්වයං නිරෝධායනය සඳහා යොමු කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගත්තා. ආසාදිත කොන්දොස්තරවරයා පුත්තලම ඩිපෝවේ පසුගිය 9 වනදා පැවති සර්ව රාත්‍රික පිරිත් පින්කමකටද සහභාගී වී ඇතැයි අනාවරණ වුණා. මොනරාගල නගරයේ පිහිටි ඇතිපිලි අලවසරකින් කොවිඩ් ආසාදිතයන් 8 දෙනෙකු හඳුනා ගැනීමත් සමග නගරයේ සියලු වෙළඳසැල් දින නියමයක් නොමැතිව తాවකාලිකව වසා දැමීමට පියවරගෙන තිබෙනවා. රත්නපුර කලවාන නගරයේද වෙළඳසැල් රාජ්‍ය සහ පෞද්ගලික ආයතන ඊ රාත්‍රියේ සිට తాවකාලිකව වසා දැමීමට පියවරගෙන තිබුණේ නගරයේ කොවිඩ් ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින්. මාස දෙකක පමණ කාලයක් හුදකලා තත්ත්වයේ ක්‍රියාත්මක වූ ග්‍රෑන්ඩ් පාස් මාලිගාවත්ත සහ දෙමඩකොඩ යන පොලිස් බල ප්‍රදේශ අද උදෑසන 5 සිට හුදකලා තත්ත්වය නිවත් කිරීමට පියවර ගත්තා. මේ වන විට හුදෙකලා කිරීමට අදාළව නිරෝධායන නියෝගය පොලිස් වසමක් ආශ්‍රිතව ක්‍රියාත්මක වෙන්නේ ලංකාවේ එකම එක පොලිස් බල ප්‍රදේශයක පමණයි. ඒ කාතන්කුඩි පොලිස් බල ප්‍රදේශය. ඒ හැරෙන්න මෙතෙක් කල කොළඹ නගරයේ විවිධ පොලිස් වසම් හුදෙකලා කර තිබුණා. නමුත් අද උදෑසන වන විට ඒ නියෝග සම්පූර්ණයෙන්ම ඉවත් කර තිබෙනවා. කෙසේ වෙතත් නැවත ඔබ සෞඛ්‍ය පුරුදු වලට අනුගත නොවි කටයුතු කළහොත් එවිට නැවත මේ ප්‍රදේශ හුදෙකලා කිරීමට සිදු වෙනවා. දිස්ත්‍රික්ක 18කින් තවත් කොවිඩ් ආසාදිතයන් 543 දෙනෙකු ඊයේ හඳුනාගත් අතර කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ආසාදිතයන් ගණන 217ක්. ගම්පහෙන් 85ක්, රත්නපුරින් 40ක්, ගාල්ලෙන් 26ක්, මහනුවරින් 13ක් සහ තවත් දිස්ත්‍රික්ක 13කින් ආසාදිතයන් 69 දෙනෙකු හඳුනා ගැනුණා. ප්‍රදේශයේ තහවුරු නොකළ ආසාදිතයන් 86 දෙනෙකුද මේ අතරට අයත්. තවත් මරණ 3ක් වාර්තා වීමත් සමග කොවිඩ් ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 232 දෙනෙකු දක්වා ඉහළ ගියා. ඒ අතරට මීගමුව බන්ධනාගාරයේ සිටි 62 වෘද්ධි රඳවුවෙකුද අයත්. මේ දක්වා මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 48000 ඉක්මවා තිබෙනවා. සුවය ලැබූ සංඛ්‍යාවත් අද 42091ක් දක්වා ඉහළ ගියේ 766 දෙනෙකු රෝහල සහ ප්‍රතිකාර මධ්‍යස්ථාන වලින් පිටව යාමත් සමගයි. කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් తాවකාලිකව දහවණි නතර කර තිබූ ප්‍රධාන මාර්ගය, මුහුදුබඩ මාර්ගය, කැලණිවිලි මාර්ගය සහ උතුරු මාර්ගයේ දුම්රිය හෙට සිට නැවත දහවණි ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කළා. පළමු පාසල් වාරය සඳහා අද යලි පාසල් විවෘත කළ පළමු දිනේ සමස්තයක් ලෙස සිසුන්ගේ පැමිණීම 51ක් ලෙස වාර්තා වූ බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කළා. අද පස්වරුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් අමාත්‍යාංශ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ ගුරුවරුන්ගේ සමස්ත පැමිණීම 88ක් වන බවයි. 2021 වසරේ පළමු පාසල් වාරය අද ආරම්භ වුණා. ඒ දෙවන ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණියේ සිසුන් සඳහායි. අද ආරම්භ කෙරුණේ බස්නාහිර පළාත සහ හුදකලා කර ඇති ප්‍රදේශවල පාසල් හැර සිසු පාසල් පමණයි. පාසල් විවෘත කෙරුණු ප්‍රදේශ කිහිපයක අද උදෑසන පැවති තත්ත්වයයි මේ.
ඇදහැරෙන අධික වැසි මැද වුවද උතුරු මැද පළාතේ දරුදරියන් උනන්දුවෙන් පාසල් වෙත පැමිණ තිබුණේ මේ අයුරෙන්. බයක් දෙන්නේ කොහොමද දෙවන්නේ මම 10 11 වතර ළමයිනේ ගෙවල් කියන හිතමු නෝ. ආනමත් තුනයි කියලා මේක ඉතින් කවද නතර වෙයිද කියලා කවුරුත් දන්නේ නැහැ. බයක් නැද්ද අද? එහෙම නැහැ. ඉතින් අපි මෙවිල පිරිසිදු කර ආරක්ෂාවක් තියෙනවා අපි හිතනවා. දුරස්ථ භාවය ආරක්ෂා කර නොගත් පාසල් ගුරුවරුන් පිරිසකට පොලිසිය අවවාද කරනුද දක්නට ලැබුණා. සෞඛ්‍ය උපදෙස් නිසිරස පිළිපදින ආකාරය පිළිබඳ සෞඛ්‍ය බලධාරීන් විසින් ඇතැම් පාසල් දැනුවත් කරනු ලැබුවා. මේ අතර පුත්තලම කල්ලඩිය විද්‍යාසාගර විද්‍යාලයේ මව්පියන් පාසල් වේලාව අතරතුරම තම දරුවන් ආපසු රැගෙන යාමට කටයුතු කළා. ඒ මදුරන් කුලිය ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක කොවිඩ් ආසාදිත බවට හඳුනාගත් සේවිකාවන් පිරිසකගේ දරුවන් එම පාසලට පැමිණීම හේතුවෙන් අධ්‍යාපන කන්තරුවෙන් කියලා නැහැ ඉස්කෝලේ වහන්න කියලා. තමන්ගේ ළමයා පරිස්සම් කරන්න තමන් දැනගන්න. ඒ හින්දා හොඳම දේ තමයි එහෙන් හරි ප්‍රතිඵලයක් හරි උත්තරයක් එනකන් ඉස්කෝලේට ළමයි යවන්න නැති ඉන්නේ. මේ අතර බිබිල මැදගම ප්‍රදේශයේ පාසලක් ඉදිරිපිට වෙළඳාම් කටයුතු සිදු කළ පුද්ගලයෙකු ආසාදිතෙකු ලෙස ඊයේ හඳුනා ගැනීමත් සමග මැදගම අල් ඉර්ෂාද් මුස්ලිම් පාසලට අද දිනේ කිසිදු සිසුවෙකු නොපැමිණි බව අප වාර්තාකරු සඳහන් කළා. මේ අතර නැගෙනහිර පළාතේ පාසල් 32ක් අද විවෘත නොකෙරුණු බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය සඳහන් කළා. ඒ සැලකිය යුතු කොවිඩ් ව්‍යාප්ති තත්ත්වයක් පැවතීම හේතුවෙන් එමෙන්ම COVID-19 ශීඝ්‍ර ව්‍යාප්තියක් හඳුනා ගැනීම නිසා වවුනියාව නගරයේ ප්‍රධාන පාසල් 7ක්ද අද විවෘත කෙරුණේ නැහැ. පාසල් ඉතාමත් ස්වල්ප සංඛ්‍යාවක් තමයි සෞඛ්‍ය හේතු නිසා ආරම්භ කිරීමට බැරි වෙලා තිබෙන්නේ. ජනවාරි 4 වෙනිදා අපි සියලුම පාසල් වලට ලැබෙන්න සැලසුවා මේ උපදෙස් මාලාව. විස්තර සහිතව. ඒ නිසා හිතේ බයක් නැතුව ළමයින් පාසල් වලට එවීමට පුළුවන් කියලා දෙමාපියන්ට අපි තාමත් පැහැදිලිව ගියේ ඒක කිව්වා. අපි දන්නවා නාගරික ප්‍රදේශවල පාසල් ළමයින්ගේ පැමිණීම 40%ක් සහ 50% ප්‍රමාණයක ළමයි ඇවිල්ලා තියෙනවා. ඒ වගේම ග්‍රාමීය ප්‍රදේශවල ඊට වඩා වැඩි ප්‍රමාණයක් ළමයි ඇවිල්ලා තියෙනවා. මේ ඇවිල්ලා තියෙන පැමිණීම ඒක වර්ධනය කරගන්නේ කොහොමද කියන එක තමයි මම හිතන්නේ අපි දැන් සලකා බැලිය යුතු කරුණ වන්නේ. අධ්‍යාපන ලේකම්වරයාගේ වගකීම තමයි ළමයි ආසාදිතය බවට පත් නොවි පාසල් පද්ධතිය පවත්වාගෙන යන ක්‍රමවේදය හඳුනා ගැනීම. පාර්ලිමේන්තුවේ පවා මේ වෙනකොට කොවිඩ් ආසාදිතයන් වාර්තා වෙන තත්ත්වයක් තුල පාසල් පද්ධතියේ මොන වගේ තත්ත්වයක් උදා වෙයිද කියන ප්‍රශ්නේ අපිට තියෙනවා. අඩුම තරමේ අපිට පාසල් ළමයෙකුට මාස්ක් එකක්වත් දෙන්න පුළුවන් වෙලා නැහැ 2021 අවුරුද්දේ පාසල් ආරම්භ කරනකොට. 51ක් දරුවෝ පැමිණිලා තිබුණා සමස්ත පළාත් 8ෙම. ඒ වගේම ගුරුවරුන්ගේ සමස්ත ප්‍රතිශතය පැමිණීම 88යි. අනිත් පළාත්වලත් විශේෂයෙන්ම හොඳ ප්‍රතිශතයක් තියෙන්නේ ශිෂ්‍යයන්ගේ පැමිණීම ගම්බද ප්‍රදේශවල තමයි වැඩියම දරුවෝ පැමිණලා තියෙන්නේ. මේ ලැබිච්ච අවස්ථාවෙන් ගොඩක් ප්‍රයෝජන ගන්න අපිට පාසල් ටික පවත්වා ගැනීම යාම සඳහා උදව් කරන්න මේ සාර්ථකත්වයේ මත තමයි රජය තීරණය කරන්න පුළුවන් බස්නාහිර පළාතේ පාසල් විවෘත කිරීම පිළිබඳව අධ්‍යාපනය ඔබේ දරුවා වෙනුවෙන් තමයි අධ්‍යාපන අමාත්‍යාංශය මේ කටයුතු සියල්ලම මේ විදිහට මහන්සි වෙලා ඉටු කරන්නේ. මේ අතර දිවයිනේ ප්‍රදේශ කිහිපයක අද පෙර පාසල් විවෘත කිරීමට පියවර ගෙන තිබුණා. යාපනය විශ්වවිද්‍යාලයේ මුල්ලිවයිකාල් යුද ස්මාරකය නැවත ඉදිකිරීම සඳහා එහි උපකුලපතිවරයා විසින් අද මුල්ගල තබනු ලැබුවා. ඒ කඩා ඉවත් කරන ස්මාරකය යළි ඉදිකරන ලෙසට සිසුන් මාරාන්තික උපවාසයක නිරත වෙමින් සිදු කළ දැඩි ඉල්ලීම් හේතුවෙන් ස්මාරකයට යළි මුල්ගල තැබීමෙන් පසු සිසුන්ගේ උපවාසය අවසන් කෙරුණු අතර සිසු විරෝධයට සහාය පළ කරමින් උතුරු නැගෙනහිර පළාත්වල අද හර්තාලයක් පැවැත්වුණා. යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාව සිහි කිරීම පිණිස යාපනය සරසවිය තුළ ඒ සෙසුන් මෙම ස්මාරකය ඉදිකර තිබුණේ 2018 වසරේදී. මුල්ලිවයිකාල් සැමරුම් ස්මාරකය ලෙසින් හැඳින් වූ එය විශ්වවිද්‍යාල බලධාරීන් විසින් ඉකුත් 8 වනදා රාත්‍රියේ ඉවත් කරනු ලැබුවා. ස්මාරකය ඉවත් කිරීමත් සමග විශ්වවිද්‍යාල ඉදිරිපිට රැස් වූ එහි සෙසුන් ප්‍රදේශවාසීන් සහ දේශපාලන නියෝජිතයන් එම ස්ථානයේ නොසන්සුන්කාරී ලෙස හැසිරුණා. තත්ත්වය පාලනය සඳහා පොලිස් විශේෂකාර බලකායද කැඳවා තිබුණා. විරෝධතා අතරතුර පසුගිය 9 වෙනිදා සරසවි සිසුන් 5 දෙනෙකු මාරාන්තික උපවාසයක් ආරම්භ කළේ ස්මාරකය යළි ඉදිකරන ලෙසට පාලනාධිකාරියට බල කරමින්. දෙදිනක් පුරා පැවති එම මාරාන්තික උපවාසය අද පෙරවරුවේ අවසන් වූයේ ස්මාරකය නැවත ඉදිකරන බවට යාපනයේ විශ්වවිද්‍යාලයේ උපකුලපති එස් ශ්‍රී සද්ගුණරාජා මහතා පොරොන්දු වීමෙන් පසුවයි. එය යළි ඉදිකිරීම සඳහා උපකුලපතිවරයා විසින් මුල්ගල තැබුණේ මෙලෙසින්. उर्वारुगमिव बन्धनात् मृत्यो मुक्त्या
අපි මේ උපවාසය කළේ කැඩිච්ච ස්මාරකය යළි හදන්න ඕන කියලා. දැන් ඒකට මුල් ගල තිබ්බා. අපි එනිසා මේ උපවාසය තාවකාලිකව නවත්තනවා. නමුත් යුද හමුදාව පොලිසිය විශ්වවිද්‍යාල භූමියෙන් ඉක්මනින් ඉවත් වෙන්න ඕනේ. යාල්පාන මම උපකුලපතිවරයාගෙන් ඇහුවා ඇයි පොලිසිය තම විශ්වවිද්‍යාල භූමියෙන් ඉවත් නොවුන කියලා. ඔහු කිව්වා හෙට උදේ වෙද්දී ඔවුන් පිටත් වෙයි කියලා. එහෙම ගියේ නැත්නම් අපි නැවත උපවාසය පටන් ගන්නවා. සිසුන් වගේම අපි හැමෝම මේ ස්මාරකය යලි ගොඩනගන්න ඕන කියන තැන ඉන්නවා. ඒ නිසා මේ ස්මාරකය නැවත හදලා ඉවර වුණ දවසට තමයි මේ විරෝධය සම්පූර්ණයෙන්ම අවසන් වෙන්නේ. සරස විසිසුන්ගේ මෙම විරෝධතාවයට සහය පර කරමින් අද පෙරවරුවේ උතුරු නැගෙනහිර පළාත්වල ප්‍රදේශ කිහිපයක හර්තාල් ව්‍යාපාරයක් දියත් කර තිබුණා. ඒ ද්‍රවිඩ දේශපාලන පක්ෂවල සහ යාපනය සරසවියේ මහා ශිෂ්‍ය සංගමයේ ඉල්ලීමකට අනුවයි. කෙසේ වෙතත් අප වාර්තාකරුවන් පැවසුවේ හර්තාලය නිසා උතුරු නැගෙනහිර පළාත්වල වෙළඳසල් කිහිපයක් වසා තිබුණද ජනජීවිතය සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වූ බවයි. මේ අතර මුල්ලිවායකල් සමරුම් ස්මාරක ඉවත් කිරීම සම්බන්ධයෙන් අද විවිධ පාර්ශව මෙලෙස අදහස් පළ කළා. 2018 තමයි මේ ස්මාරකය හදන්නේ. මේ පහුගිය ආණ්ඩුව මේවා ඇස්වහකට බලන් හිටියා. ඒ බලන් හිටපගේ ප්‍රතිඵල තමයි අද භුක්ති විඳින්න වෙලා තියෙන්නේ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා පැහැදිලිවම කිව්වා එක රටක් එක නීතියක් ක්‍රියාත්මක කරනවා කියලා. ආණ්ඩුවටම කියන්න කැමති එකම රට එකම නීතිය කියලා කියන්න අර ජෝක් එක නවත්තලා දාන්න. ඒක ඕනේ නැහැ. මේ වගේ දේවල් කරන්න එපා. කරලා දෙමළ ජනතාවගේ හිතසිත කඩන්න එපා. අපේ ඥාතීන් සීකරන්නත් බැරිද අපිට? ඇයි දකුණේ විශ්වවිද්‍යාලයේ සිංහල ශිෂ්‍යයන්ට ලබා දෙන අයිතිය ඇයි උතුරේ යාපන විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන්ට ලබා දෙන්න බැරි කියලා මම ප්‍රශ්න කරන්න කැමතියි. ඕනෑම නිර්මාණයක් විශ්වවිද්‍යාලයක ප්‍රදර්ශනය කරනවා නම් ඒ සඳහා විශ්වවිද්‍යාලයේ අනුමැතිය ලබාගත යුතුයි. දැන් මේ අදාළ ස්මාරකය සම්බන්ධයෙන් ඒ විදිහේ අනුමැතියක් කිසිසේත් ලබාගෙන තිබුණේ නැහැ. ඒ හේතුව නිසා පමණයි යාපන විශ්වවිද්‍යාලයේ බලධාරීන් තීරණය කළා තිබුණේ මේ ස්මාරකය ඉවත් කිරීමට. කිසිම දේශපාලන සාධකයක් නැහැ. කිසිසේත් නැහැ. බංග්ලාදේශ මහජන සමූහ ආණ්ඩුව වෙනුවෙන් මෙරටට පත්වා නව මහකොමසාරිස් තාරික් මොහොමඩ් අර්ෆූල් ඉස්ලාම් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත අද අක්ත පත්‍ර පිළිගැන්වුවා. ඒ ජනාධිපති මන්දිරයේදී බංග්ලාදේශ මහජන සමූහාණ්ඩුව වෙනුවෙන් මෙරටට අලුතින් පත්ව සිටින නව මහකුමසාරිස් තාරික් මොහොමඩ් අරිෆූල් ඉස්ලාම් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත අද අක්තපත්‍රය බාර දුන්නා. පසුව පැවති සාකච්ඡාවේදී මෙරට වත්මන් ආර්ථික වාතාවරණය සහ COVID-19 පාලනයට රජයක නැති පියවර ජනාධිපතිවරයා පැහැදිලි කර තිබෙනවා. ජනාධිපතිවරයා එහිදී පවසා ඇත්තේ බංග්ලාදේශය ඇතුළු කලාපීය රාජ්‍යයන් සමග හඳුනාගත් ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික සම්බන්ධතාව හැකි උපරිමයෙන් වර්ධනය කර ගැනීම සියාබිලාෂී බවයි. මෙතර කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ 70ක් වන සංවත්සර සමරුම් උළෙල අද පෙරවරුවේ එම විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්වුණේ විද්‍යාලීය අධිශිෂ්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. සංවත්සරයට සමගාමීව විද්‍යාලයේ විදුහලපතිවරයාගේ සංකල්පයකට අනුව සංරක්ෂණය කෙරුණු විදුහලේ පැරණිතම ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීමද මෙහිදී අගමැතිවරයා අතින් සිදු වුණා. එමෙන්ම විද්‍යාලයේ ස්ථාපනය කෙරුණු සුහුරු පන්තිකාමර පද්ධතියද අද විවෘත කෙරුණා. එම පන්තිකාමරවල භාවිතය සඳහා රුපියල් මිලියන 10කට අධික වටිනාකමකින් යුත් අති නවීන ඉගෙනුම් උපාංග රසක්ද පරිත්‍යාග කිරීම හිදී සිදු වුණා. එම උපාංග විදුහලට පිරිනැමුණේ මෙරට චීන තානාපතිවරයා විසින්. මහාචාර්ය ජී.එල්. පීරිස්, බන්දුරු ගුණවර්ධන ඇමතිවරු සහ ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා. මේ අතර සිනමා කර්මාන්තය වසර 2ක කාලයක් සඳහා විනෝද බන්ධයෙන් නිදහස් කිරීමට අදාළ අමාත්‍යාංශවල අනුමැතිය අද හිමිව තිබෙනවා. ඒ සිනමා කර්මාන්තකරුවන්ගේ ඉල්ලීමකට අනුව අග්‍රාමාත්‍යවරයාගේ මැදිහත් වීම මතයි. වර්තමානයේ රට පාලනය කරන්නේ හිතක් පපුවක් නැති ආණ්ඩුවක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ පිළිමතලාවේ ඊයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින්. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ මහනුවර පිළිමතලාව ප්‍රදේශයේ පිත්තල කර්මාන්තකරුවන් හමුවේ ඔවුන්ගේ ගැටලු පිළිබඳව සාකච්ඡාවක නිරත වුණා. අපි පිළිගන්නවා COVID-19 ලොකු අභියෝගයක්. නමුත් COVID-19 අභියෝගයක් උණයි කියලා අපිට කියන්න බෑ COVID නිසා රට අකර්මණ්‍ය වුණයි කියලා. තායිවානයේ නවසීලන්තයේ COVID තත්ත්වය මනා ලෙස කළමනාකරණය කරපු නිසා ඒ වැටිලා තිබුණු ප්‍රපාතයෙන් ගොඩ එන්නට ඒ රටවල් වලට හැකියාව ලැබුණා. දැන් ඒ රටවල් වල ආර්ථිකය යම් මට්ටමකට ශක්තිමත් වෙමින් පවතී. අපේ රටේ එන්නෙන්නම ආර්ථිකය දුර්වල වෙනවා. මොකද මේකට හේතුව? පැහැදිලි ඉලක්කයක් සහිත ආර්ථික ගමනක් නොමැති වීම. හැම අතකින්ම බොහොම දුර්වල මට්ටමකට ඇද වැටලා තියෙනවා. සැලැස්මක් නැහැ. වැඩපිළිවෙලක් නැහැ. 69 ලක්ෂයක් අරගෙන ජනාධිපතිවරණේ 68 ලක්ෂයක් අරගෙන මහමැතිවරණේ මෙහෙම කරන එක
කනගාටුදායක තත්ත්වයක් නේද? නිකමටවත් ආණ්ඩුවට හිතෙන්නේ නැද්ද අනේ අපේ රටේ ජනතාවට පව් කියලා? මිත්‍රවරුනි, අද රට පාලනය කරන්නේ හිතක් පපුවක් නැති ආණ්ඩුවක්. රජය විසින් සිදුකරනු ලබන ජනතා විරෝධී ක්‍රියාවන්ට එරෙහිව සමාජයේ පෙළගැස්වීම සඳහා පාර්ලිමේන්තුවෙත් පිටත ශක්තිමත් විපක්ෂයක් ගොඩනැගිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. සොරි කවුද දිනුම් යන තේමාව යටතේ ගම්පහ පැවති සම්මන්ත්‍රණයක් අමතමින් ඔහු මේ බව සඳහන් කළා. නැගෙනහිර පර්යන්ත විකුණන හදනවා. ඉන්දියානු අදානි සමාගම. ඊළඟ චීනි අපේ රට කොළඹ නගර වාණිජ වටිනාකමින් යුතු විශාල ඉඩම් ප්‍රමාණයක්. දැන් ආණ්ඩුව හඳුනාගෙන තිබෙනවා විකුණන්න. එකක් පෑලියගොඩ යනවා කර 16ක් නිදහස් වෙනවා. ඒක විකුණන්න ලෑස්ති කරලා තියෙනවා. බොරැල්ලේ සුපර් මාකට් එක. ඒක අයින් කරලා එතන ඉඩම් විකුණන්න ලෑස්ති කරලා තියෙනවා. මැනින් මාකට් එක අක්කර දෙකක් නිදහස් වුණා. එතන එහා පැත්තේ න ගෆූර් බිල්ඩින් එක අයින් කරලා ඉඩම් විකුණනවා. කොම්පඤ්ඤ විදි එයාර්ෆෝස් ග්‍රවුන්ඩ් එක තියෙනවා. ඊළඟ ග්‍රහලෝකාගාරේ පිහිටි ඉඩම. කොළඹ විශ්වවිද්‍යාලේ මුත්තයියා කාන්තා නේවාසිකාගාරේ. වෙලිකඩ බන්ධනාගාරේ. එතන අක්කර 46ක් තියෙනවා. ඒක විකුණන්න හදනවා. ඒ නිසා හරි පැහැදිලි ජනතාව අපේක්ෂා කරා නම් විකිණීම වළක්වන්න කියලා ඒ වෙනුවට විකුණන තැනට ආණ්ඩුව යමින් තිබෙනවා. ඒ නිසා ජනතාව පරාද වී තිබෙනවා. අදානි දිනලා තිබෙනවා. ජනතාව පරාද වී තිබෙනවා. චීන සමාගම් දිනලා තිබෙනවා. ඒ නිසා සෝරි ජනතාව පරාදයි දිනලා තියෙන ඒගොල්ලෝ. ඒ නිසා මේ කොවිඩ් තත්ත්වය හමුවේ වුවද මේ විනාශයට එරෙහිව පෙළ ගැහෙන්න අද අපිට බල කරලා තිබෙනවා. පාර්ලිමේන්තුව ගත්තොත් තවදුරටත් අදාළ නැහැ. 20 වෙනි සංශෝධන අර සියලු බලය ජනාධිපතිවරයා අතට අරගෙන ඉවරයි. පාර්ලිමේන්තුව ආණ්ඩුව ගත්තොත් විවිධ කල්ලි කණ්ඩායම් ඉන්නේ. එක කණ්ඩායමක් ඉන්නවා ඇමතිකන් තිබිලා නැති වෙච්ච අය. ඒගොල්ලෝ ලොකු දුක් ගැනවිල්ලක ඉන්නවා. තව කණ්ඩායමක් ඉන්නවා ඇමතිකන් ලැබුණා ප්‍රමාණවත් නැහැ. තව කණ්ඩායමක් ඉන්නවා වියත් මගේ අය. ඒගොල්ලෝ තමයි රට පාලනය කරන්න කියලා ඒගොල්ලෝ හිතුවා. හැබැයි අද පාර්ලිමේන්තුව අන්තිම පේළියේ වාඩි වෙලා දවසට විනාඩි 4ක් කතා කරලා වාඩි වෙලා ඉන්නවා. මේ මහාචාර්යවරු ආචාර්යවරු නිදි කිරකිර ඉන්න පව්. තව කණ්ඩායමක් ඉන්නවා ඔය බදුල්ලේ මොනරාගල වගේ පැති වලින් ආපු පළාත් සභා. ඒ අය මෙලෝ දෙයක් නෑ හූ කීකේ හෙට යනවා හූ කීකේ මෙහෙට එනවා පාර්ලිමේන්තුව ඇතුලේ කෑ ගහ ඇවිදිනවා ඇවිද කෑ ගහනවා. ඒ නිසා දැන් අපේ අරගලේ ඉතා කුඩා වේදිකාවක් තමයි පාර්ලිමේන්තුව. අපේ අරගලේ ප්‍රධාන වේදිකාව බවට පත් කරගන්න ඕන කොතනද? පාර්ලිමේන්තුවෙන් එළියේ. ඒ නිසා අද රටට අවශ්‍ය වී තිබෙනවා පාර්ලිමේන්තුවෙන් එළියේ විපක්ෂය. අද දෙරණ උකුස්සාගේ අනාවරණයෙන් පසුව බලධාරීන්ගේ අවධානය යොමු වූ අනුරාධපුර අවන්ති දේවී කාන්තා ළමා නිවාසයේ සිදු වූ නීති විරෝධී ක්‍රියාවන්ට වගකිව යුතු සියලුම නිලධාරීන්ට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බව විෂයබහර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පවසනවා. මේ අතර පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී දර්ශිකා කුමාරි රණසිංහ මහත්මිය පැවසුවේ මෙහි නීති විරෝධී ක්‍රියාවන් සිදු වී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි. අනුරාධපුර අවන්තිදේවී කාන්තා ළමා නිවාසයේ දැරියන්ට මුහුණදීමට සිදු වූ ලිංගික අඩත්තේටම් සහ විෂමාචාරයන් පිළිබඳව අද දෙරණ උකුස්සා පසුගිය දින කිහිපය පුරාම රට හමුවේ අනාවරණ කළා. ඒ සමග ජනාධිපතිවරයාගේ අවධානයද ඊට යොමු වූ අතර විෂයබහර බලධාරීන්ද ඒ පිළිබඳව සොයා බැලීමට කමිටු 4ක් පත් කළා. ඒ අනුව අද දෙරණ බිග් ෆෝකස් වැඩසටහනේ අවධානය යොමු වුණේ ඒ පිළිබඳවයි. ඔබතුමා මේ ස්ථානයට යනවා අපි දැක්කා ප්‍රවෘත්තිය පළ වෙලා පැය 24ක් තුල මොනවද නිරීක්ෂණය කළේ? ඔය ඔබ කියපු කාරණා කීපෙම මේ අපි අධ්‍යයනය කරා බැහැලිසම දෙරණ ඒ විකාශනය කරපු දේවල් සනාථ වෙනවා. දැනටත් කමිටු කීපයක් ඇති කරලා තියෙනවා. මං හිතන්නේ වාර්තාවත් එළියට එනකොට හිතා ගන්න බැරි ඛේදනීය තත්ත්වයන් අපිට දැනගන්නට හැකියාව ලැබෙනවා. අපි මේක ඒකපාර්ශ්විකව වාර්තා කළේ නැහැ. මේ සම්බන්ධයෙන් විමසීමක් කරනවා උතුරු මැද පළාත් පරිවාර සහ ළමා ආරක්ෂක දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයාගෙන්. අපි බත් පිගානක් ගැන විමසීමක් කරනවා මේ ඩංකුඩ ලබා දීම සම්බන්ධයෙන් දරුවන්ට. එය ප්‍රතික්ෂේප කරනවා. අප සතුව දර්ශනයක් තියෙනවා. ඊට පස්සේ බීමත්ව මේ භූමිය තුල හැසිරී මත්පැන් සාදයක් පැවැත්වීම සම්බන්ධයෙන් අපි එතුමාගෙන් ප්‍රශ්න කරනවා. එතුමා ඒකත් වගකීමෙන් කියනවා නෑ කියලා. මේ සියල්ල වහන්නත් උත්සාහ කරනවා. වගේ තමයි අපට පැහැදිලිවම නිරීක්ෂණය වෙන්නේ. පැහැදිලිව මම දකින්නේ කොමසාරිස්වරයා පිළිබඳව ඇත්තටම ඉතාමත්ම කනගාටුයි. රාජ්‍ය සේවයේ ඉන්න අනිත් අයන්ට කරපු ලොකු අගෞරවයක් ඔය නිලධාරියා ඔය ඇසිරෙච්ච ආකාරයේ ගැලවෙන්න බැහැ.
පැහැදිලිවම කොමසාරිස්වරයා වගකීමෙන් තොරව කටයුතු කරලා තියෙනවා. තවත් නිලධාරි විශාල පිරිසක් ඉඩම් කොමසාරිස් ඉඳලා තියෙනවා. ඊළඟට ලේකම්වරයෙක් ඉඳලා තියෙනවා. මේ විදිහට පිරිමෙම නිලධාරීන් විතරයි. ඊළඟට මම ඒකයි කියන්නේ දෙරණ පැහැදිලි ලෙසම සනාථ කරන්න පුළුවන් සාක්ෂිත් එක්ක ඉදිරිපත් කරලා තියෙනවා. ඛේදනීය තත්ත්වය උදා කරන්නට කටයුතු කරපු සියලු නිලධාරීන්ට පැහැදිලිවම තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන්න අවශ්‍ය සම්පූර්ණ සහයෝගය අපි ලබා දෙනවා. දැන් මේක විමර්ශන අතරෙත් අපිට තොරතුරු තියෙනවා මේ විමර්ශන වලටත් බාධා කරලා තියෙනවා මුල් අවස්ථාවේ. දරුවෝ මුල් අවස්ථාවේ ප්‍රකාශ කරලා තියෙන ඇත්තටම අපිට පාලන පක්ෂයෙන් කිසිම ගැටලුවක් නැහැ කියන එකයි. නමුත් ඇමතුමා එතනට පිවිසීමෙන් පසු ළමයින්ට යම්කිසි ආත්ම විශ්වාසයක් ඇති වුණා. ඇති වෙලා ඊට පස්සේ පොලිස් නිලධාරීන්ට විමර්ශනය සඳහා ඇත්තටම අවශ්‍ය කරන සියලුම ප්‍රකාශ ලබා දීලා තියෙනවා. විශේෂයෙන්ම නීති විරෝධී ක්‍රියාකාරකම් සිද්ධ වෙලා තියෙනවා කියන දැනට අපිට තොරතුරු අනාවරණය වෙලා තියෙනවා. උතුර නැගෙනහිර උතුරු මැද වයඹ ඌව සහ මධ්‍යම පළාත්වලට ඉදිරි පැය 24 තුළ මිලිමීටර 150ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. පවතින දැඩි වර්ෂාපතනය හේතුවෙන් ජලාශ කිහිපයක වාන්දොරටුද විවෘත කර තිබෙනවා. ශ්‍රී ලංකාවට ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ඒ පස්වරුවේ සිට පවතින්නේ වැසි සහිත කාලගුණයක්. ඒ හේතුවෙන් පහත් බිම් රසක්ද ජලයෙන් යට වී තිබුණා. එමෙන්ම ප්‍රධාන ජලාශ රසක් මේ වන විටත් වන්දමා තිබෙනවා. අම්පාර ජලාශය සහ අම්පාර කොණ්ඩවට්ටවාන ජලාශය ඊ රාත්‍රියේ සිට වන්දමීම නිසා මාර්ග ඇතුළු පහත් බිම්ද ජලයෙන් යට වී තිබුණා. පවතින වැසි තත්ත්වයත් සමග අවධානයෙන් පසුවන ලෙස අපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජලාශයට පහත් බිම්වල ජනතාවට දැනුම් දෙනවා. මේ අතර මධ්‍යම කඳුකරයට පවතින වැසි තත්ත්වයත් සමග කඳුකර ප්‍රදේශවල සිට දේවහරේ ගසාගෙන එන කැලිකසල මහවැලි ගඟ හරහා වික්ටෝරියා ජලාශයට එක්ව තිබෙන අයුරු දක්නට ලැබුණා. අවිධිමත් කසල බැහැර කිරීම හේතුවෙන් සෑම වර්ෂා කාලයකදීම මෙම තත්ත්වය දක්නට ලැබෙන බව අද දෙරණ වාර්තාකරුවන් සඳහන් කළා. කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව. දිවයිනේ උතුරු මැද නැගෙනහිර ඌව මධ්‍යම සහ වයන වගේ පළාත්වල ඕනෑම අවස්ථාවක වැසි හෝ ගිගුරුම් සහිත වැසි තත්ත්වයන් නිර්මාණය වෙනවා. දීවර ප්‍රජාවට අපිට පැහැදිලිව කියන්න පුළුවන් මේ පුත්තලම ඉඳන් කංකසන්තුරේ හරහා ගාල්ල දක්වාම තියෙන වෙරළබඩ තීරයට ඔබ්බෙන් තියෙන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු තීරවල කඩින් කඩ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙනවා. මුහුදු සීමාව රළු වීමේ හැකියාවක් තියෙනවා. මේ නිසා අපි දීවර නායක ප්‍රජාවට කියනවා මේ පිළිබඳ අවධානය යොමු කිරීම තුලින් තමන්ගේ කටයුතු වල නියැලෙන්න. දැන් තවත් පුවත් කිහිපයක්. මීගම බන්ධනාගාරයේ ඇඳවියන්ට අනෛතික අයුරින් පහසුකම් සැපීමේ චෝදනා මත රිමාන්ඩ් භාරයේ සිටි මීගම බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායු ඇතුළු විත්තිකරුවන් 7 දෙනෙකුට එරෙහිව පැවති අධිචෝදනා 90ක් මීගම මහාධිකරණ විනිසුරු එන්.එස්. හපුආරච්චි මහතා ඉදිරියේ අද බාර දෙනු ලැබුවා. යනු විත්තිකරුවන් 7 දෙනා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් සහ රුපියල් 50,000 බැගින් වූ මුදල් ඇප මත මුදා හැරීමට මීගම මහාධිකරණය නියම කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝෂප් පරරාජසිංහම් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේෂතුරේ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයන්ට එරෙහිව පවතින නඩුව තවදුරටත් පවත්වාගෙන යාමට අදහස් නොකරන බව නීතිපති දෙපාර්තමේන්තුව අද අධිකරණයට දැනුම් දී තිබෙනවා. නීතිපති දෙපාර්තමේන්තුවේ එම තීරණය පිළිබඳව තම නියෝගයේ ලබන සඳුදා ප්‍රකාශයට පත් කරන බවයි මහාධිකරණ විනිසුරු සුසයි දාසන් මහතා එහිදී දැනුම් දී ඇත්තේ. සමස්ත ලංකා ඩෙංගු මර්ධන සහායකයන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට අද පෙරවරුවේ විරෝධතාවයක නිරත වුණා. එය තමන්ගේ සේවය ස්ථිර කර දෙන ලෙස ඉල්ලමින් අම්පාර කළමුණේ ප්‍රධාන මාර්ගයේ මෝටර් රථ ප්‍රදර්ශනාගාරයකට අද අලුයම 3ට පමණ කිසියම් පුද්ගලයෙකු වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. වැසි සහිත කාලගුණයක් පැවති අවස්ථාවේ පැමිණෙන සැකකරු පොහොර උරේක සංගවාගෙන ආ ගිනි අවියකින් ප්‍රහාරය සිදු කර ඇති අතර ඉන් වාහන රැසකට හානි සිදු වී තිබුණා.
ක්‍රීඩාපුවත් ගෙනෙන්නේ මදුක චන්ද්‍රසිරි. ආයුබෝවන් කරගන්න. 2004 වසරේ පිරිමි මීටර 5000 වන සවුවෙන් ශ්‍රී ලංකා වාර්තාව පිහිටුවා අද වන විට එළවලු වෙළඳාමින් දිවිසර කරගන්නා නුවරඑළියේ කේ චන්ද්‍රදාස් මලඩ ක්‍රීඩකයා පිළිබඳව අද දෙරණ පසුගියදා තොරතුරු අනාවරණ කරා. එම අනාවරණයෙන් පසු වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය සීබී රත්නායක මහතා එම ක්‍රීඩකයා හමු වුණා. කේ චන්ද්‍රදාස් 2004 වසරේ පිරිමි මීටර 5010 වනි සවුවේ පිහිට වූ ශ්‍රී ලංකා වාර්තාව වසර 16ක් ගත වී ඇතත් අද වනතුරුත් බිඳ දැමීමට කිසිදු ක්‍රීඩකයෙකු සමත් වී නැහැ. එහෙත් අද වන විට නුවරඑළියේ එළවලු වෙළඳාමින් දිවිසර කරගන්නා ශ්‍රී ලංකා වාර්තාවකට හිමිකම් කියන මේ චන්ද්‍රදාස් මල්ල ක්‍රීඩකයා පිළිබඳව තොරතුරු පසුගියදා අද දෙරණ අනාවරණ කළා. මම 2004 ඔලිම්පික් ක්වොලිෆයිඩ් වුණාද කියලා මම අදටවත් දන්නේ නැහැ. මට කතා කරන්න බෑ. එම පුවත අනාවරණයෙන් පසුව වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය සීබී රත්නායක මහතා අද සිය අමාත්‍යංශයට මෙම ක්‍රීඩකයාව කැඳවා ඔහුගේ වගාවන් සඳහා අවශ්‍ය පහසුකම් සලසා දීමට කටයුතු කරන බවට පොරොන්දු වුණා. එම අවස්ථාවට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා එක්ව සිටියා. ක්‍රීඩකයාගේ ගැටලුව උනේ අපි කවුරුත් අමාත්‍යංශයට එන්න කලින් නෙවෙයි 2007 වෙච්ච සිද්ධියක්. ඉතින් මම හොයලා බැලුවා. ඉතින් ක්‍රීඩකයා ගුවන් හමුදාවට ධාවනය කරපු ක්‍රීඩකයෙක්. ස්පයික්ස් දෙක අඳින්න කිව්වම මම හිතන්නේ එතුමා ඒ වෙලාවේ එකට කැමති වෙලා නැහැ. ඉතින් සපත්තු දෙක ඇඳගෙන දුවන්න බෑ කියලා තමයි ගුවන් හමුදාවෙනුත් අයින් වෙලා ක්‍රීඩාව නවත්තලා තියෙන්නේ. ඉතින් ඇත්තටම මේ ක්‍රීඩකයා එදා හිටපු බලධාරීන් විසින් මානසිකව දිරිගන්වලා සපත්තු දෙක දාලා දුවන්න ඉගන්නුවා නම් අද වෙනකොට ඔහු ජාත්‍යන්තර තලයේ ක්‍රීඩකයෙක් බවට පත් වෙන්න අවකාශය තිබ්බා. අනිත් පැත්තෙන් මේ ක්‍රීඩකයා මේ වෙනකොට තමන්ගේ ව්‍යාපාර නැත්නම් ගොවිතැන් කරගෙන ජීවත් වෙන. ඉතින් ඒ සඳහා අවශ්‍ය උපකාරයක් අවශ්‍ය නම් මම කිව්වා ගරු ඇමතුමා දැනුවත් කරන්න අපි අදාළ අමාත්‍යාංශවල කතා කරලා ඒ ක්‍රීඩකයාට අපි උදව් කරන්නම් කියන කාරණය. දෙරණ ප්‍රවෘත්ති වලට දාපින්දා මේ මං ගැන ඔයලා බලලා වනජීවී ඇමතුමා ක්‍රීඩා ඇමතුමා ගාවට ගෙනල්ලා මාව මුණ ගේලා ඊට පස්සේ එතනින් කිව්වා මං ගොවිතැන් කරගෙන යන්න පුළුවන් උදව්වක් කරන්නම් කියලා. දෙරණට ගොඩක් ස්තුති කියලා මං කියනවා. එත් සමගින් 6:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශ නිමාවට පත්වෙනවා. සුවදායි රාත්‍රියක්.